ධානයට පංච උපාදානස්කන්ධය, සසරින් මිදීමට පංචස්කන්ධය. අන්න මේ පංච උපාදානස්කන්ධය තුළ හේතු ඉතුරු වෙන එක තමයි හේතුපටිච්ච සම්භූතං කියලා කියන්නේ. එහෙනම් මේ බිම්බ කියන වචනේ ශරීරය ගැන කතා කරලා හරියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයට ගන්න වෙනවා. එහෙම නැත්නම් අග කියන වචනේ තියෙන්නේ කොතනද? අග කියන්නේ මෙතන කෙලවර කියන එක නෙමෙයි. අගං මාප්‍රාණ අග කියන්නේ දුක කියන එක. පර කතං අගං. අන් අය කරපු දුකකුත් නෙමෙයි. මොකද්ද දුක? දුක පංච උපාදානස්කන්ධයේ පහළ වීම. වෙන මොකක්වත් නෙමෙයි. අන්න පංච උපාදානස්කන්ධයේ පහළ වෙන්න අවශ්‍ය හේතු මොනවද? ඒවෙන් භංග කරන්න ඕන හේතු මොනවද? එහෙමයි හොයාගන්න ඕන. දැන් මේ ලෝකේ ජීවත් වෙනකොට ඇසට රූප බලන්න ආලෝකේ නැතුව පුළුවන්ද? කනට ශබ්ද අහන්න වායු තරංග නැතුව පුළුවන්ද? නාසයට ගඳ සුවඳ දැනෙන්න වායු තරංග නැතුව පුළුවන්ද? දිවට රස දැනෙන්න දිවේ තෙත් ගතියක් නැතුව පුළුවනිද? මේව නවත්තන්න ඕනේද? නැහැ. මේවා හේතුඵල වශයෙන් පෙන්වන්නේ නැහැ. ඒවට කියන්නේ ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන්නේ පුංචි දේවල්. ලොකු එක හේතුව. මම ඔබට කියලා දෙන්නම්. මේ ලොකු එක හේතුව පුංචි ප්‍රත්‍ය කියන්නේ මොනවද කියලා. ඔබට තිබෙනවා නම් කුඹුරු යායක් නැත්තම් කුඹුරක්. මේක කන්නේදී ඔබ මොකද කරන්නේ? හාල පොරු ගාලා වපුරනවා නැත්නම් ගොයන් හදනවා. තවන් දාලා තවානක් වශයෙන් එක්රැස් කරලා පැල සිටුවීමට ගොයන් හදනවා කියනවා. තවානක් වශයෙන් කරන්නේ නැතුව මේ බීජ ඉහිනවට වපුරනවායි කියනවා. හරි. දැන් හොයන්න බලන්න. ඔබේ අටුවේ විතර වී තියෙනවා. පැහෙනකොට මේකේ පැලවීමේ හැකියාව ගබඩා කරලා තියෙන්නේ. අවුරුදු 5ක් තිබුණත් පැලවෙන්නේ නැහැ. ඇයි? ප්‍රධාන හේතුව පැලවීම වුණාට ප්‍රත්‍ය නැහැ. මොකද ඔබේ මව්පියන් කලේ පැය 36ක් මේක හොදලා නැත්තම් පොගන්න ඇරියා. අන්න ඒක ප්‍රත්‍යක්ෂ අපුවා තෙතමනිය. අනතුරු යහන්ගත කළා. ඒ උණුසුම. අනතුරු වාතයට විරුද්ධව තැබුවා. ඒ තෙතම වාස්වාත ආශ්‍රය. එතකොට තෙතමනය වාතාශ්‍රය උණුසුම හේතු නෙමෙයි ප්‍රත්‍ය. මේ ප්‍රත්‍ය උදව් කරගෙන බීජයේ පුංචි පැලය පැලවෙනවා. හොඳයි. වාතයක් තියෙනවා, උණුසුමක් තියෙනවා, තෙතමනයක් තියෙනවා. සමහර බීජ පැලවෙන්නේ නැත්තේ ඇයි? කළු පාට සමහර ඒවා. ඒ හේතු ප්‍රත්‍ය වලට පුළුවන් නම් සක්‍රිය කරන්න එහෙනම් ඕන බීජයක් පැලවෙන්න ඕන. නෑ. පැලවීමේ ශක්තිය නැති වී වැට හැමම කුඩු වෙලා යනවා. ඒ නිසා ප්‍රත්‍ය වෙනයි හේතු වෙනයි. මේ ජීවත් වෙනකොට ඇහැට කනට නාසයට දිවට කට ගැටෙන්න තියෙනා වූ මේ ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරය මේවා ප්‍රත්‍ය. ඕවා නවත්තන්න කවුරුත් දඟලන්න ඕන නෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවානේ දුකට හේතුව තණ්හාව. අන්න තැනක් ආවා. දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය. මෙන්න මේ ඒ තණ්හාව නැති කිරීම තමයි මේ හේතු භංග කියලා කියන්නේ. ඒ තණ්හාව නැති කිරීම නැමැති ක්‍රියාවලියට තමයි හේතු භංග කිරීම කියලා කියන්නේ. එහෙනම් කොතනද ඒක තියෙන්නේ භංග කරන්න? තණ්හා කීයක් තියෙනවද මේ ලෝකයේ අයට? තනි වචනෙන් තණ්හාව. තුනට කැඩුවොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔබේ ලෝකෙට ගත්තොත් කාම තණ්හා, ඊට පස්සේ පංචකාමය. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන්නේ අරමුණට තියෙන මුලාවක් නේද? අරමුණේ මේක තියෙන්නේ. අරමුණේ නම් එතන තණ්හාව වැඩෙන්නේ කොහොමද? එතනින් තණ්හාව නිරුද්ධ වෙන්නේ කොහොමද? කොහොමද මේ අරමුණක් තුළ තණ්හාව වැඩෙනවා කියලා පෙන්වන්නේ? සංයෝජනීයේසු භික්කවේ ආස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. ඔන්න පාලියෙන් තියෙන හැටි. සසරට බැඳීමට හේතු ඉතුරු වෙන ධර්මයන් කෙරෙහි ආස්වාදයේ නැවත නැවත බලමින් වාසය කරන්නේ නම් තණ්හාව වැඩෙනවා. රූපය හොඳයි, ශබ්දය හොඳයි, ගන්ධය හොඳයි, රසය හොඳයි, රූපේ නරකයි, ගන්ධය නරකයි, හතුරා නරකයි කියලා මේ විදිහට ඒවත් සමග සීමාව ඉක්මවා යන ඇලෙන ගැටෙන සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් මෙතන මොකද වෙන්නේ? අන්න ඒක හොයාගන්න වෙනවා අපිට. මේ
අපි කරන ක්‍රියාකලාපය තුළ අපට නොදැනෙන්නට අනාගත ඵලයක් උපදවන්නට හේතු ඉතුරු වෙන්නේ කොහොමද? කොයි ආකාරයකින් හේතු ඉතුරු වෙනවාද? බලන්න මෙන්න මේ සූත්‍ර පාඨයට සවන් දීලා. අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ හෝ ස්ත්‍රී පුද්ගලෝ. අවිද්‍යාව නම් වූ පුංචි මුලාවක් නොදන්නාකමක් තුල අපුඤ්ඤංකේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤංකේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජංකේ සංකාරං අபிසංකරෝති. මේ අபிසංකරෝති කියන පදෙන් කියන්නේ දැන් ඉවර වුණාට පස්සේ ඵලයක් හටගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙනවා කියන එක. ඔබේ භාෂාවෙන් කියනවා නම් එහෙනම් පව් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. පින් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ අනාගත විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙනවා. මේ හේතු ඉතුරු කිරීම නෙවෙයිද ඔබට සසර හැදෙන්නේ? ඔබ තියෙන සංසාරයක යනවද මේ පව්පින් ධාන ඔස්සේ හදාගෙන සසර ඇවිදිනවද? දැන් සංසාර සාරෝග විනීත නීසං කියන්නේ මොකද්ද? සසර සැඩපහර නවතා නිවන් ලද. සසර සැඩපහර පවත්තලා නෙමෙයි නවත්තලා තියෙනවා. දැන් අපුණ්‍යාභි සංකාරය තුල සතර සැඩපහර නතර වෙනවද? නැහැ. කාම දුගතිය පැත්තට යනවා. පුණ්‍යාභි සංකාරය තුල සසර සැඩපහර නතර වෙනවද? නැහැ. කාම දුගතිය සුගතිය පැත්තට යනවා. අනිජ්ජාභි සංකාරය තුල සසර සැඩපහර නතර වෙනවද? නැහැ. රූපී අරූපී බඹතල වලට යනවා. ඔබට මේ පද තුනට සිංහල අර්ථයක් අරගෙන දෙන්න. අපුණ්‍යාභි සංකාර පව්, පුණ්‍යාභි සංකාර පින්, අනිජ්ජාභි සංකාර ධාන. අභිපදයේ තිබෙන්නේ මේ මොහොත ඉක්මවා යමින් අනාගත ඵලයකට හේතු මේ මොහොතේ චිත්තාභ්‍යන්තරයට ගත වෙනවා සැඟවෙනවා. මේ මොහොතේ සිදුවෙන එක ජීවිතයක් වශයෙන් බලන්න බෑ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණක් වශයෙන් බලලා අරමුණ තුළ මේ වැරද්ද සිදුවෙන හැටි අපි තේරුම් ගන්න වෙනවා. මොකද්ද මේකට කියන්නේ? මේකට කියනවා යංකෝ භික්කවේ අනුසේති තේන සංකං ගච්ඡති. යංකෝ භික්කවේ අනුසේති අනුමීයති තේන සංකං ගච්ඡති. නානුසේති නානුමීයති තේන සංකං ගච්ඡති. මොකද්ද මේ කියන්නේ? අනුසේති. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණු රසයක් විඳින්න ගිහින් අනාගත හේතු ඉතුරු කළොත් ඒකට කියන අනුසේති කියලා. තේන අන්නේ තියෙන හේතු වලින් තමයි සංකත ධර්ම හේවත් මේ දුක හටගන්නේ. තේන සංකං ගච්ඡති. ඒ අවුවෙන් වැස්සෙන් පින්නෙන් කවුරුවත් බණින එකෙන් ගංගා ගලන එකෙන් නෙවෙයි දුක හටගන්නේ. තේන අපි මේවට අදාළ ඇලීමක් ගැටීමකට හේතු උපදින්න හේතු තැබුවොත් තමයි හටගන්නේ. කොහොමද ඒක වෙන්නේ? මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් අපි මේ ලෝකය Tamanට කැමති රුචි අරුචිපදි වර්ග කරනවා. වර්ග කරලා ඒවා සමග දීගයකට යනවා. දීග කියන්නේ සාමාන්‍ය බන්ධනයක් කියන එකනේ. ළමා කල නොතිබුණ ඉන්නහා පැත්තට ලාභයට ඇලීම, අලාභයට ගැටීම, නින්දාවට ගැටීම, ප්‍රශංසාවට ඇලීම, යසසට ඇලීම, අයසට ගැටීම, සැපට ඇලීම, දුකට ගැටීම. අන්න දීගය. ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා, ප්‍රතික්ෂේප කරනවා. මොකටද මේකට කියන්නේ? මේකට කියන්නේ අල්ලා ගන්නවා. මේකට කියන්නේ මමත්වයෙන් ගන්නවා. අන්න අරමුණු පහළ වී මිය ආයුතුයි ලෝක ජීවත් වෙන්න. අරමුණු පහළ වී මිය යන අතරතුර පෘථග්ජනයා විසින් කරන වරද තමයි Tamanට රුචි අරුචි පරිදි මේවා සමග ඇලීමක් ගැටීමක් මුලාවක් හටගන්න එක. එතකොට මෙයාට ඉවර වෙන්න බෑ. මේ අරමුණට ස්කන්ධ පංචකයට හටගෙන නැසිලා යන්න බෑ. නැසෙන්න පෙර අනාගත ඵලයක් උපදවන්න හේතුවක් ඉතුරු කරලා නැසෙනවා. මම ඉතින් බොහෝ විට ඔය කෘෂිකාර්මික ප්‍රදේශවලට උදාහරණයක් ඉදිරිපත් කරන්නේ ගොයන් ගහ පැහිලා මැරෙනවා. ඒ ඊට පස්සේ පිදුරු ටික කුඹුරේ දාලා ගියත් කමක් නැහැ, කමතේ දාලා ගියත් කමක් නැහැ. ඊළඟ කන්නට පිදුරු ඕනේ නැහැ. බීජයෙන් පැලවෙනවා. ඔබට තේරෙනවද මේ අරමුණක් තුල සසර ගමනක් හැදෙනවා කියන්නේ? මෙලොව වශයෙන් හැදුනහම ඒකට කියනවා ප්‍රවෘත්ති විපාක. පරලොව වශයෙන් කම කය විඳිනකොට ඒකට කියනවා ප්‍රතිසන්දි විපාක. එහෙනම් ස්කන්ධ පංචකය තුල නේද ප්‍රවෘත්ති ප්‍රතිසන්දි විපාක වලට හේතු රැස් කරන්නේ. ඒතම් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා තමයි හේතු ඉතුරු කරන්නේ. හේතු පටිච්ච. අනාගත ඵල උපදින්න හේතු චිත්තාභ්‍යන්තරේ සංගවන්නේ මේ ඒතම් මම හේතුහමස්මින් ඒසෝමේ අත්තා. එහෙනම් අරමුණක් පාසා අපි කවදාවත් මේක මගේ මේක මම මගේ ආත්මකය කියලා ගත්තේ නැහනේ. ගත්තේ නැති වුණාට වෙනවා මේ වැඩේ. පෘථග්ජනයා තුල.
එබැවින් ඔවුන්ට ස්කන්ධ පහ මිය ගියාට ඊළඟ ස්කන්ධ පහක් හට ගන්න අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරේ නොපෙනෙන ලෙස හේතු වශයෙන් යටිසිත කියයි භවංග චිත්තය කියයි තව ඉතින් ඔය අනුසේති කියන වචනේ මම පාවිච්චි අනුසය අර බාහිර ලෝකේ පවතින ඊළඟ પરම්පරාවක් හදන જાති වලට බීජ කියන නිසා අනාගත ප්‍රතිසන්දියක් සබන වෙන මේවටත් කර්ම බීජ කියලා කියනවා. දැන් එහෙනම් පව් හේතු තියලා සතරෙන් මිදෙන්න පුළුවනිද? නෑ. පව් හේතු වල ඵලය ශරීරය අතහැරෙනකොට සතර අපායෙන් එකක. පින් හේතු තියලා සතරෙන් මිදෙන්න පුළුවනිද? බෑ. පින් හේතු මරනකොට පින් හේතු වලින් මනුස්ස ලෝකේ හා දිව්‍ය ලෝක හයෙන් එකක උපත. අර සසුනින් පරිබාහිර ධාන හේතු භාවනාවටලා පුළුවන් නෑ. ඒ ධාන හේතු තුල රූපී අරූපී බඹතවල උපත. කෝ හේතුපටිච්ච සම්භූතං විතරනේ තියෙන්නේ. මේ බුදු සාසනේ බොහෝ දෙනාට. හේතු බංගා නිරුද්ධතිය අවලංගුයි. ඒ නිසා අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුන් දකින්න නිවන් දක්ව බුද්ධාගම බුදුන් මරපු බුද්ධාගමක් කෙනෙක් නැති වුණාට. ඒකේ මේක හොයන්න බෑ. ඒ වුණාට තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරලා භික්ෂුන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ඇවිදින් ග්‍රන්ථාරූඪ කරලා මේවා තියලා තියෙන්නේ අනාගත බුදුහාමුදුරු එළිය කරකම් තියන්න නෙමෙයි. මේක කියවලා හොයාගන්න. මේ රහස් මේක තුල තියෙනවා හොයාගන්න. දැන් බිම්බ කියන්නේ පංච උපාදානස්කන්ධයට. කයට නෙමෙයි. කේන ඉදක් කතම් බිම්මං. කන්නු බිම්බස්සකාරකෝ. කන්නු බිම්බ සමුප්පන්නං. කන්නු බිම්බං නිරුජ්ජති. කොහොමද මේ? කවුද හදන්නේ? කවුද කාරකයා? කොහොමද හටගන්නේ? කොහොමද නැන්නේ? අන්න නයිදං අත්ත කතම් බිම්බං. මේක තමන් හදපු එකකුත් නෙමෙයි. නයිදම් පර කතං අගං. මේ ස්කන්ධ පංචකයේ දුක තමන් අනුන් හදපු එකකුත් නෙමෙයි. ස්කන්ධ පංචකේ උපාදාන කරගත්ත නිසා. එහෙනම් අර අපි කතා කළා අනුසේති තේන සංකං ගච්ඡති. අනුසේති කියන වචනේ සිංහලෙන් කියලා දෙන්නම්. අද තරහ වෙලා ගහන්න බැරි නිසා හිට පරිගන්න අදහසකින් හේතුවක් තියාගන්නවා. වරින් කොහෙට වෙලාවක් මට. අන්න ඒකට තමයි අනුසේති කියන්නේ. එහෙම තැබුව නිසා හිට වෙලාව වෙනකොට දකින්නකොට මතුවෙනවා. දේශපාලන පලි ගැනීම හෝ තව ඉඩකඩම් සම්බන්ධ පලි ගැනීම හෝ මොකක් හරි ගත්තාම තැබුවොත් හිට උපදිනවා. අන්නේ අපි බාහිරින් කතා කරන තබනවා කියන එක තමයි මෙතන මේ හේතු තැබීම කියලා කියන්නේ. එහෙනම් අපට සසර මේ වර්තමාන ස්කන්ධ පංචකේ නැසෙන විට යලි හට ගන්න හේතුවක් තැබීම නැමැති මෝඩකම තුල භාවනාවක් නැහැ. පව් තුලත් නැහැ, පින් තුලත් නැහැ, ධාන තුලත් නැහැ. ඒක පමාව විතරයි තියෙන්නේ. ඒක පමාවක්. දැන් පමාවේ මධ්‍යස්ථානයේ නොපමාවේ මධ්‍යස්ථානයේ බවට පත් කරගන්නේ කොහොමද? බණ තේරෙන්නේ නැතුව භාවනා කරන්න පුළුවන්ද? මම අහන ප්‍රශ්නේ. මේ වැරදම සිදුවෙන අවස්ථාවේ වැරදි සිදුවෙන්න නොවි නිවැරදි කරගන්නේ කොහොමද? හේතු පටිච්ච සම්භූතං තේරුණාම හේතු බංගා නිරුද්ධති. දැන් හොඳයි කෙනෙකුට මරණාසන්න මොහොතට පැමිණෙනකොට අපාය උපදින්න හේතු නැත්නම් ඔහුට අපායක් තියනවද? මරණාසන්න මොහොතට පැමිණෙන්න පරලෝ යන්න පින් හේතු නැත්නම් ඔහුට දිව්‍ය ලෝකයක් තියනවද? මරණාසන්න මොහොතේ පැමිණෙනකොට ධාන ලෝකයක් තියෙ නැත්නම් හේතු නැත්නම් ඔහුට ධාන ලෝකයක් තියනවද? දැන් ඒවැය උපදින්න තියෙන හේතු මෙහි බංග කරන්න ඕන නේද අනාගත ඵලයේ හට ගන්න. අර බිම්බේ හටගෙන එක වළක්වන්න. ඒ නිසා වර්තමාන ස්කන්ධ පංචකයේ රැස් කරන මධ්‍යස්ථානයක් වෙනුවට අස් කරන මධ්‍යස්ථානයක් බවට පත් කර ගැනීම ප්‍රතිපත්තිකාමී බෞද්ධකමයි. කොහොමද මේ අස් කරන්නේ මෙතනින්? දැන් ගෙදර නම් තියෙන දේවල් අස් කරන්න පුළුවන් නේ. කවඩ් එක නම් තියෙන දේවල් අස් කරන්න පුළුවන්. මේක එහෙම අස් කිරීමක් නෙමෙයි. අනාගත ඵල උපදින්නට හේතු නොතබා ඉවර කිරීමක්. සම්පූර්ණයෙන්ම බුදු සමය විදර්ශනාව භාවනාව කියන්නේ මේකමයි. වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදවන හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්නට තරම් අපට එතෙන්ට සතිමත් බව තියෙන්න ඕන. හොඳයි මේ අසතිමත් භාවය මොකද්ද වෙන්නේ? දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් අන්ධ වීම, මායයට පරාජය වීම. ඒ මායය එතන ඉන්නේ. ඔබ නෙමෙයි දැන් මායය ඉන්නේ. දැන් මායයට පරාජය වීම භාවනාවද පමාවද? පමාව. මායя පරාජය කිරීම භාවනාවයි. බලන්න මෙන්න මේ වචන ටික අරගෙන. මේක තියෙන අන්තරා මල කියලා. ලෝභෝ අත්තං නජානාති, දෝසෝ අත්තං නජානාති, මෝහෝ අත්තං නජානාති. ලෝභෝ අත්තන්න පස්සති, දෝසෝ අත්තන්න පස්සේ, මෝහෝ අත්තන්න පස්සති. අර්ථයක් දන්නේ නැහැ, ධර්මයක් දකින්නේ නැහැ. ලෝභය අරමුණට ආවිත, ද්වේෂය අරමුණට ආවිත, මෝහය අරමුණට අන්දන්තමං තදා හෝති යං ලෝභං යං දෝසං යං මෝහං සහතේ නරං.
ඕනෑම නරයෙක් මේකෙන් මුසමත් වුණ ගමන්ම ඔහු අන්ධයෙක්. දැන් මේක නේද සමාජයේ හුඟක් අය කරන්නේ. ඒ කියන්නේ ඔහු පමාව වර්තමාන මොහොතේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් මුසමත්ව පමාව යොදා ගන්නවා සසර ගමනට උපකරණ රැස් කරන්න. පමාදෝ මච්චනෝ පදං එතන තමයි හරියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපමාදෝ අමත පදං. එනම් මේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් ගැනීමේදී ස්කන්ධ පංචකයේ උපාදාන වී අවසන් වෙනවා. ස්කන්ධ පංචකේ මිය යනවා. යලි හට ගන්න හේතුවක් ඉතුරු වීම යන එකට කියනවා උපාදාන වී අවසන් වෙනවා. උපාදාන වී අවසන් වීමට කවදාවත් අපි කියන්නේ නැහැ නෝපමාව කියලා. ඒක පමාව. ඒක තිබෙන තැන් තිබෙනවද? ඕන තරම් සූත්‍ර හොයාගත්ත හැකියි. මම එකක් තමයි කිව්වේ ඒ වරමුණෙහි මුලා වීම තුළ මමත්වෙන් ගැනීම තුළ අරමුණ නැසුණාට හේතුවක් ඉතුරු වෙන එකට කියනවා අනුසේති. එයින් අන්න ඊළඟ හේතු ගැටෙනකොට ඒ හේතුව නිසා දුක හට ගන්නවා. අර බාහිර කාරණා නිසා නෙවෙයි. සැබවින්ම මේ සමාජය තේරුම් ගන්න ඕන අවුව හරි වැස්ස හරි පින්න හරි මේ ලෝකේ තියෙන මොකක්වත් නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. ඒක හැමදාමත් තිබුණා. ඉස්සරහටත් තියෙනවා. බුද්ධ කාලෙත් තිබුණා. බුදුන් වහන්සේටත් තිබුණා. ඒවා උදව් කරන තමන්ගේ ඇලෙන ගැටෙන තමන් හදාගත්ත කාරණේ නිසා තමයි මේවා තමත් දුකටපත් වෙන්නේ. ඔක තියෙන හොඳ තැනක් තියෙනවා. ඒකට කියන තනිවචනයක් මම පාවිච්චි කරනම් පරි ගාථා පදයක් විතරක්. මේ ළඟදී මම මේ ගාථාවෙන් සම්පූර්ණ ධර්ම දේශනාව කළ නිසා ඔක්කොම ගන්නෙ නෑ. අකිංචනං න අනුපතන්ති දුක්ඛා. කිංචනං පතන්ති දුක්ඛා. කිංචන කියන්නේ ලෝභ දේශ මොහයන්ට කිංචන තියෙන පුද්ගලයාට ලෝක දුක්පතිත වෙනවා. කිංචන නෑ අකිංචන. එතකොට එහෙනම් දුක්පතිත වෙන්නේ නෑ. එහෙනම් ලෝකෙ නෙමෙයිනේ අර කිංචන වල දුක් තියෙන්නේ. ඒ කිංචන කියන්නේ ලෝභ දේශ මොහ මමත්වෙන් ගත්ත කාරණා. මේ ගත්ත කාරණා ඇවිදින් ඉවර වෙන්න ඕන අනාගතයට ගන්න කාරණා නොතියා ඉවර වෙන්න ඕන මේකට පාවිච්චි කරන්න ඕන වර්තමාන මොහොත. එතකොට වර්තමාන මොහොත ඔබේ භාවනා මධ්‍යස්ථානයයි. ඔබ මේ වෙලාවට පාවිච්චි කරන්නේ ඇහැද කනද නාසයද දිවද කයද ඒ ඕන එකකින් මේ භාවනා මධ්‍යස්ථානේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට සාක්ෂියක් වශයෙන් මම පෙන්නනවා දීඝනිකාය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒකේ පෙන්නන්නේ අස්ප්‍යාන භාවනා කරන්න කියලා නෙවෙයි. චක්කුණා රූපං දිස්වා උප්පජ්ජති මනාපං උප්පජ්ජති යමනාපං උප්පජ්ජති මනාපං සෝ සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං. සෝ තේන සද්දං සුත්වා ගානේන ගන්ධං ගායිත්වා හැම එකම පෙන්නනවා. එතනදී පෙරකල වැරද්ද නොකර ඉන්න අපිට අවබෝධයක් තියෙන්න වෙනවා. මොකද්ද පෙරකල වැරද්ද? ඔසාගේ මැස්ස යන බැරියෙන් තියෙනවා. ලාභය ඇලෙනවා අලාභය ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ඇලීම් ගැටීම් අපි පුරුදු කරගත්ත බොහොම කල්. ඒ ඇලීම් ගැටීම් නිසා මොකද වෙන්නේ මේ හටගන්න ස්කන්ධ පංචකයේ මමත්වෙන් ගැනීම තුළ නැසෙන්නේ හේතු ඉතුරු වෙලා. අන්න හේතු මේ බංගා නෙමේ හේතු ඉතුරු වුණා. මේ හේතු ඉතුරු වෙන එක අවසන් කරනවට කියනවා හේතු බංගා කියලා. එතකොට තිබුවේ නැත්නම් ආයෙ කොහෙන්ද හටගන්නේ? නැවත නැවතත් මේ හේතුත් ඇතිතුරාම අරමුණෙන් අරමුණට මේ මොහොත අනාගත ඵල උපදවන හේතු ඉතුරු නොකර අවසන් කරන ක්‍රියාවලියට අපි ආයුතුයි. අපි ඒකට නමක් පාවිච්චි කරමු. මොකද්ද මේ හේතු ඉතුරු කරලා අවසන් කරන එකට කියන නම? අයෝනිසෝ මනසිකාරය. සිහිය නැතුව ගිහින් මම බවටපත් වෙනවා. මම මගේ කොට අරගෙන අරමුණ පාවිච්චි කරන්න ගියාම හේතු ඉතුරු වෙනවා චිත්තාභ්‍යන්තරයට. එතකොට සසරේ පමාව. මේ හේතු තබන එක තමයි සසරේ පමාව. දැන් මේ පමා වෙන මොහොතම හේතු ඉතුරු නොවි අවසන් කරන්නට අපිට බුදුන් වහන්සේ ක්‍රමයක් කියලා දෙනවා. ඒක භාවනා ක්‍රමයක් නෙමෙයි නමුත් ඒක ක්‍රමයක්. මේ දෙකට නම් දෙකක් තියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. අපි තමයි ඒක දන්නේ නැත්තේ. අරමුණේ රැවටි ලෝභ දේශ මොහ වශයෙන් අරගෙන හේතු ඉතුරු වී අවසන් වෙනවට කියනවා ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. මේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා තියෙන්නේ ජීවිතේට එකක් නෙමෙයි ස්කන්ධ පංචකය තුළ. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. මගේ නම් මම නම් මගේ නම් මගේ ආත්ම. ඒක කිය ගන්නෑ. ඒ අරමුණේ ඇලෙනවට නම. දැන් ස්කන්ධ පහ නම් මිය යනවා. නමුත් අනාගත ඵලයකට හේතු ඉතුරු වෙලා මිය යන්නේ මේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම හෙවත් සංස්කාරයන් නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීමේ මුලාව අපේ සසර පුරුද්දක් බවට පත් වී තිබෙන නිසා. දැන් මේ ගමන නිමා කරන්න නම් මොනව කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වක්කලියට වදාරලා තිබෙන්නේ. ඒ වක්කලියට වදාළ දෙයම තමයි අපිටත් තියෙන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ. නැත්නම් මේ පංච උපාදානස්කන්ධ නේතම් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. අනානුවණින් දකින්න ඕන.
දැන් අපි මෙහෙම හිතමු. දෙදෙනෙක් පාරේ යමින් ඉන්නවා. මේ දෙදෙනා එක්කෙනෙකුට තේරෙන භාෂාව සිංහල, අනිත් එක්කෙනාට තේරෙන භාෂාව වෙනත් එකක්. සිංහල භාෂාවෙන් පරුස වචනෙන් බනිනවා කෙනෙක්. හොඳට නින්දා කරලා. අර සිංහල තේරෙන කෙනා මේක බාර අරගෙන හරි මට බැන්නා. අද මට අතපය වළංගුත් නැහැ, කට්ටියක් නැහැ. මම ඕකට එකට එක කරන්නම්කෝ කියලා ඒක අවසන් කළේ හෙටට ගන්න තියලා. අර සිංහල තේරෙන්නේ නැති කෙනා ඇස් දෙක අරගෙන කට දිහා බලන් ඉඳලා hina වෙලා තේරුණේ නැහැ. ඉඳ වැදුනේ නැහැ හිතට යන්න ගියා. දෙන්නට මැහුණ සද්දේ. අරයා බාරගත්තා, අරයා බාරගත්තේ නැහැ. බාරගත්තේ නැති කෙනාට හෙට උපදින්නේ නැහැ. හෙට උපදින්න බාරගත්තා එක තමයි නැවත උපදින්න තියෙනවා කියන්නේ. ඔබට මේක අත්හදා බලන්න පුළුවන්. ද්‍රවිඩ භාෂාව තේරෙන්නේ නැත්නම් ද්‍රවිඩ භාෂාවෙන් කවුරු හරි බැන්නාම ඇස් දෙකත් අරගෙන hina වෙන්න පුළුවන්. රිදෙන්නේ නැහැ. ඒ නිසා බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. සංසාරේම පුරුදුනේ බැනීම බාර ගැනීම කොට ගන්න. නම් බැනීම වෙනයි, බාර ගැනීම වෙනයි. බැනීම නවත්තන්න බෑ, බාර ගැනීම නවත්තන්න පුළුවන්. නමුත් අපි පුරුදුනා බාර ගන්න. මේ දෙක එකක් කොටගෙන බැනීමමයි බාර ගැනීම කියලා හිතාගත්තා. බැනීම බාර ගැනීම නම් ද්‍රවිඩ භාෂාව තේරෙන්නේ නැති කෙනාට ද්‍රවිඩ භාෂාවෙන් බැන්නාම බාර ගැනීම නැහැ. තේරෙන කෙනා බාර ගැනීම. ඉතින් අර බැනීම නම් මේක දෙක දෙන්නටම එකක් වෙන්න එපා. මේ බාර ගැනීමෙන් තමයි බාර ගන්නා හැදෙන්නේ. බාර ගැනීමෙන් තමයි අපිට අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු වෙන්නේ. ඒකට කියන්නේ පමාව. එතකොට අපි හේතු අනාගත ඵල උපදින්න හේතු තියෙනවා. කොහොමද? මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, පවක්, පිනක්, ධානයට ආපු දෙයක් මමත්වෙන් ගන්නේ නම්, මම කොට ගන්නේ නම්, මඤ්ඤමානෝ ගනිමින් ගනුයේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙනවට කියනවා බද්දෝ මාරස්ස. අන්න සේලා භික්ෂුණිය කියන්නේ ඒකයි. හේතුපටිච්ච සම්භූතං. දැන් වර්තමාන මොහොතේ යොදා ගන්න හේතු භංග සඳහා. එහෙනම් අනාගත ඵලය හටගන්නේ නැහැ, නිරුද්ධති. කවුරුන් හදපු දුකක් නෙමෙයිනේ. පරකටන් අගන් නෙමෙයි. තමන්ම උපාදානය කරගත්ත හදාගත්ත දුකක්. එහෙනම් මේ පැවැත්මේ පැත්තට වෙනුවට අපිට දැන් නැවැත්මේ පැත්තට හැරෙන්න සිද්ධ වෙනවා. වර්තමාන මොහොත අනාගත ඵල උපදවන්නට හේතු තබා අවසන් කරන මධ්‍යස්ථානයක් වෙනුවට වර්තමාන මොහොත අනාගත ඵල උපදින්න නැතුව ඵල උපදින්න හේතු නොතබා නිමා කරන තැනක් බවට පත් කරන්න පුළුවන්. මොකද්ද මේ මධ්‍යස්ථානය? ඇසේ නම් චක්කු විඥානය, කනේ නම් සෝත විඥානය, නාසයෙන් නම් ගාන විඥානය, දිවේ නම් જીවහා විඥානය, කය නම් කාය විඥානය, මනෝද්වාරය නම් ඔබට කාම ලෝකයට සම්බන්ධ මනෝ විඥානය. රූපය රූපී ධානලාභින් නම් කාම ලෝකයට සම්බන්ධ නැහැ. එතකොට මනෝ ධම්ම වෙනම જાතියක්. අපට ඒක අවුල නැහැ. මට කියන්න මේ නිින්ද හැරුණාම මේ දොරවල් පහෙන් අරමුණු ගන්නව හැරුණාම වෙන මොනවද ඔබ කරන්නේ කියලා. නිින්දේ නම් ඔබ පාලනය කරන්න බෑ. දැන් නමුත් සසරේ බොහෝ කල මේ මොහොතට ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන එතෙන්ට ආරෝපණය වෙන්න. මම එතෙන්ට පණින්න ලෑස්ති කරලා දෙන නිසා අසුරු ගසන සැනකින් මම ඇවිදින් ඔබේ ප්ලෑන් සියල්ල ඔබට ඕන විදිහට මේ මායයට ඕන හැටියට වෙනස් කරනවා. දැන් ඔබට තේරෙනවද ඔබට පවේදී පව නිත්‍ය සුඛාත්ම බව, පිනේදී පින නිත්‍ය සුඛාත්ම බව, ධානයේදී ධාන නිත්‍ය සුඛාත්ම බව. මේ හේතු ඉතුරු වෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම නිසා කියන එක බුදුන් වහන්සේ වදාරනවා. මේක නිත්‍යයි, මේක සුඛයි, මේක ආත්මයි කියලා කවුරුත් ගත්තේ නැහැ. අර මම මගේ කොට ගන්නවට කියන නමක් තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. එනම් පංචස්කන්ධයේ නිත්‍ය සුඛාත්ම කොට ගැනීම පංච උපාදානස්කන්ධයක් හැදීමට හේතුවයි, සසරේ පමාවයි, හේතු තැබීමයි. ඥානත් ලක්කන සූත්‍රයේ ස්කන්ධ පංචකේ අනාත්ම වශයෙන් දැකලා හේතු භංග කරන්න වර්තමාන මොහොතේ හේතු අනාගත ඵල උපදින හේතු භංගා. ඒ නිසා අර හේතු හටගෙන නැසෙන එක අනිත්‍යයි නෙමෙයි, වර්තමාන ස්කන්ධ පංචකේ අනාගත ඵල උපදින හේතුවක් ඉතුරු නොකර අවසන් කිරීමට තමයි හේතු භංගා කියන්නේ. මේක වර්තමානයේ අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන්න ඕන. එහෙනම් ඒක ආයෙ නැවත උපදින්නේ නැහැ. අද ලැබුවොත් නේ හෙට උපදින්නේ. අද තරහ වුණොත් තමයි හෙට තරහ එන්නේ. ඒ නිසා බුදු සමයෙන් පෙන්වන නැවත උපත නැති කිරීම කියන වචනේ තේරුම ඔන්න ඔතනයි තියෙන්නේ. ඔබ මව කුසින් බිහි වෙන එක නතර කරන්න යනවා කියන එක නෙමෙයි. මොකද පුද්ගලිකයෙකුගේ ස්කන්ධ පංචකේ හට ගැනීමක් නේ තියෙන්නේ. එහෙනම් ස්කන්ධ පංචකේ හට ගැනීමට හේතු නැත්නම් උපාදාන දුර වෙනකොට අනුපාදා විමුච්ඡanti. ජාති මරණ සංඛායේ. උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් ඔබට ජාති මරණ හිමි වෙන්නේ නැහැ කියලා තියෙනවා. දැන් එහෙනම් සේලා භික්ෂුණිය මාරයට උත්තර දෙනවා. මේක න ඉදං අත්ත කතං බිම්බං. මේක තමන් හදපු එකක් නෙමෙයි.
ඒ වගේම මේ ස්කන්ධ පංචකයේ දුක අනුන් හදපු එකකුත් නෙමෙයි. නයිදම් පර කතං අගං. අපි හදාගත්ත එකක් එකකින් පෙන්වන්නේ. පර කතං අගං කියන එකෙන් පෙන්වන්නේ ඒකයි. අපි අම්මට තාත්තට දේශපාලනට අවුවට වැස්සට පින්නට දොස් කියනවා. මේ අපේ හිත කලබල වෙන්නේ ඒවා හින්දායි කියලා. නෑ. අපි ඇයි උපාදාන කරගත්තේ? ඒ නිසා උපාදානයේ දුක් ගෙනත් දෙනවා. බුදු සමයේ උපාදානයෙන් මිදීම උල්කට ගත් දහමක් වර්තමාන ස්කන්ධ පංචකයේ උපාදාන කරගන්න නැත්නම් අනාගත ඵල උපදවන්න නැති වෙන්න අවසන් වෙනවා. අන්න ඒක තමයි හේතුබංගා කියන්නේ. දැන් ඈත තියා බලනවා හේතුපටිච්ච. පව් හේතු ලැබුව නිසා නේද? පින් හේතු ලැබුව නිසා නේද? ධාන හේතු ලැබුව නිසා නේද මේ සත්‍යයට පව පින ධානය ඔස්සේ තුන් භවයක සම්භූතං හට ගැනීමක් ගමනක් තියෙන්නේ. දැන් බුදුන් වහන්සේලාට කියන නමක් තියෙනවා. පුඤ්ඤ පාප පහින. පුඤ්ඤ පාප පහිනස නැති දුක්ඛ සම්භව කියලා තියෙනවා. පහින කියන්නේ මොකද්ද? ප්‍රහීන කරලා දැම්මා. තවත් වචනයක් තියෙනවා ඔකට. ඔය භික්ෂුණී සඳහා දේශනා කරපු ඔය සූත්‍රවල මේක දැනක මේක තියෙනවා. වෙනස් සූත්‍රයක තියෙන්නේ. කර්මක්ෂය කළ බැවින්. කර්මක්ෂය කිරීමේ කර්මය කළ බැවින්. දැන් මේ අරමුණට මුලා වී ස්කන්ධ පහ උපාදාන කොටගෙන අවසන් කිරීමේදී පාප කර්මය, පුණ්‍ය කර්මය, ධාන කර්මයෙන් එකක් සිද්ධ වී කර්ම රැස් කොට අවසන් වෙනවා. එහෙනම් ඒවට කර්ම වලට විපාක. සංසාරේම කර්ම විපාක. අපායත් එහෙමයි, දිවි ලෝකෙත් එහෙමයි, බ්‍රහ්ම ලෝකෙත් එහෙමයි. එබැවින් ඒ ගමන නිමා කරන්න බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පංචකය තුළ අනාගත ඵල උපදින කර්ම තියන්නේ නැති වෙන්න කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් දේශනා කළා. අනේක තමයි අපිට නැත්තේ. අර දානය තුලත් නැහැ, අර සීලය තුලත් නැහැ, අර නිකං කරන භාවනාව තුලත් ඒක නැහැ. සමාධියක් කරනවා හැරුණාම. නමුත් තථාගතයන් වහන්සේ වදාහරනවා දුක් ඉවර වෙන්න නම් කර්ම ඉවර කරන්න ඕන. කම්මක්ඛයෝ දුක්ඛක්ඛය. දැන් මේ කරන්න ඕන වැඩේ තේරුණාම නොකර ඉන්න බැරි වෙනවා. මොකද මේකේ ප්‍රතිඵල තේරෙනවානේ. සසරට බය ඇති වෙනවා. Taman හදාගන්න සසරකට යන්නේ. ආයෙ කොහෙවත් ගැලවෙන්න දිහක් නැහැ. අපායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. උරුරු නැහැ කියලා දෙන්න. අනාතයි. නාත නැහැ ආයෙ. ඒ කර්මයන්ගේ විපාක විඳලා තවත් වෙනකට යනු හැරුණාම සත්‍යයක් වශයෙන් සත්ත්ව සංඥාවෙන් මෙදෙන්න තැනක් කොහෙ කොහෙවත් නැහැ. ඒ ගැඹුරු දහම හැදෑරීමේදී. නමුත් ඒක තේරෙන්නේ නැත්නම් අවිද්‍යාව තුළ කෙනෙකුට මරණයක් තියෙනවා. මේ මරණින් සත්ත්ව උත්පත්ති ලබා ගත්තොත් ගොඩෙන්න හරි අමාරුයි. ඒ නිසා පවෙන්න ඇති මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින එක බුදුබණ නොතේරෙන අයට නිර්දේශ කරනවා. පෘථග්ජන අයට. එතකොට ඔහුට පිනෙන් පරලෝ යාම ඉතුරු කරගන්න පුළුවන්, පවෙන් පරලෝ යාම යට කරලා දාන්න පුළුවන්. නැති වෙලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ මම දකිනවා පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම කර්ම විපාක. පරලෝ නොයාම එහෙම කර්මයකුත් තියෙනවා. ඒක කර්මක්ෂය කිරීමේ විපාකය. පරලෝ නොයන කර්මය. අන්න බෞද්ධ අලුතෙන් ඉගෙන ගන්න ඕන දේ ඒක තමයි. ඉගෙනගෙන අනුගමනය කරන්න ඕන.